හරි. මගේ දරුවනේ. ඔන්න 11 වසර දරුවන්ගේ සාහිත්‍ය පාඩම් මාලාවේ එන නේද? පළවෙනි පාඩම ඉවර කරා, දෙවෙනි පාඩම ඉවර කරා නේද? දැන් තුන්වෙනි පාඩම. පළවෙනි පාඩම අපි කතා කරා මොකද්ද? අඟුලිමාල දමනේ. ඊළඟට සාකච්ඡා කරා උග්ගසේන කතාවස්සුව නේද? ඊළඟට දැන් අද අපි මේ වෙනකොට සාකච්ඡා කරන්න ආරම්භ කරගෙන තියෙන්නේ හංසන්දේශී කෑරගල. ඒතර හංසන්දේශී ගැන සාකච්ඡා කරා, සංදේශී ඉතිහාසය ගැන කතා කරා නේද? කෝට්ටේ යුගයේ සාහිත්‍ය මේ ඔක්කොම සාකච්ඡා කරා. ඊළඟට අපි සාකච්ඡා කරා ඔබට නියමිත පද්‍ය. ඒකෙන් පද්‍ය 3ක් සාකච්ඡා කරා. ඒ තමයි පළවෙනි කවියේ සිට තුන්වෙනි කවිය දක්වා. මම පොඩ්ඩක් මතක් කරනවා ඔබට ඒක. මේ පාඩමට අපි සම්බන්ධ වෙන්න ඕන නිසා. සාර ඵලය අඹ දඹ රඹද වල් පිට මීර ජලය ඇලදොල කඳු පිටින් බට නෑර ලුලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජබේ මේ ලෙසින් සිට. ඔය පළවෙනි කවිය. ඊට පස්සේ දෙවෙනි කවිය ඔබ දන්න කුලින් කුලම සිහිලඹ වැනෙන කඳුරුය. තුන්වෙනි කවිය පැසෙයිනි පාඳ සුවඳල් කෙත් වත් අවට ඇසෙලමා වසු පැටියන් හඬ දුරට දිසී වෙහෙර එහි සුර විමනක් ලෙසට රසයමා රසමය ඒ පියස දුට. මේ කවි තුන ගැන අපි උපරිම සාකච්ඡා කරා නේද? තුලාන්තයට ගිහිල්ලා නේද? මේකේ ශබ්ද රසය, අර්ථ රසය කියන සියලුම කරුණු කාරණා මම පුතාලා සාකච්ඡා කරා. දැන් සාකච්ඡා කරන්නේ 4 වෙනි කවියේ සිට. ඔබට 4 වෙනි කවියේ සිට ඒ කවිවල තියෙන අර්ථයන්, අතුලාන්තය නේද? සාහිත්‍ය මේ ඔක්කොම ටික අපි සාකච්ඡා කරන්න තමයි හදන්නේ. බලන්න එහෙනම් පළවෙනි කවිය ඔබට තියෙන 4 වෙනි එක. නිබඳ පැසී පල ළඹ දෙන මිහි රඹය සුවඳ විහිද සිටිවිලි කුන් කැන් රඹය නොමද තෙනින් තැන වලුබර් වන රඹය එමෙද වෙහෙර දිලි දුරලන සසර බය. ඒ කවිය හරි ලස්සනට ගායනා කරන්න පුළුවන් නේද? කියන්න පුළුවන් ඒ කියන්නේ කවි බණ ආරට වගේ ටිකක් නේද? ඒ විදියටම අපිට ඇඟට ඒ කියන්නේ සිතට දැනෙන්නනේ. දැන් අපි කවියක් සුගායනය කරන්න එපා, හොඳට ගායනා කරන්න එපාය. අහන් ඉන්නට ආස වෙන්න. ඒතර අන්න ඒ ආස විදියට මේකට අපිට පුළුවන් වුණා ලස්සන තාලයක් ගොඩනගා ගන්න නේද? ඒ නිසා මයි පුතාලා මේක හොඳට අහලා දෙතුන් පාරක් මේකේ තාලය හදා ගන්න. මේක ඉතින් වෙන විදිය ඕන එකට පුළුවන් නේද? වේගයෙන් කියන්නත් පුළුවන් නේද? නිබඳ පැසි පළ ළඹ දෙන මිහි රඹය. ඒක ටිකක් අර වෙනස් කරලා නේද? එහෙම ටිකක් වේගෙන් යන්නත් පුළුවන් මේ බලන්න. නිබඳ පැසි පළ ළඹ දෙන මිහි රඹය සුවඳ විහිද සිටිවිලි කුන් කැන් රඹය නොමද තැනින් තැන වලුබර වන රඹය එමෙද වේර දිලි දුරලන සසර බය. අර එහෙම ස්පීඩ් යන්නත් පුළුවන්. ඒ වුණාට කවියක් එහෙම හරි නැහැ. කිසියම් මේ සාහිත්‍ය රසයක් විඳින නම් අපිට ශබ්ද මාධුර්යය තියෙන්න ඕන. අර්ථ මාධුර්යය තියෙනවා නම් ශබ්ද මාධුර්යය තියෙන්න ඕන. ශබ්ද මාධුර්යය තියෙනවා නම් අර්ථ මාධුර්යය තියෙන්න ඕන. එහෙමනොත් තමයි ඒක කවියක් වෙන්නේ. නැත්නම් ඒක නිකන් වාර්තාවක් වෙනවා. කියාගෙන යනවා. නේද? ඒ නිසා ඔන්න පුතේ හොඳ කවියක් බලන්න. බලන්න. නිබඳ හැම කාලේම නිරතුරුවම නිරන්තරයෙන්ම පැසී මෝරණු ලැබ හොඳට පැහිලා තියෙන පළ ගෙඩි ළඹ දෙන එල්ලා වැටෙන මිහිර අඹය මිහිරි අඹ අනසන්දියා මිහිරි අඹ මිහිර අඹ ඉතා රසවත් අඹ නේද? සුවඳ විහිද සිටි සුවඳ පතුරෝවෙන් තිබෙන විලිකුන් හොඳට එදිනු විලිකුන් කියලා කියන්නේ හොඳට එදිනු කැන් රඹය කෙසෙල් කැන් තියනවලු
තැනින් තැන තැන් තැන්වල වලුබර බර වූ ලොකු ඈවරි සහිත නොමද බොහෝ වනරඹය වනකිහෙල් කැලෑකිහෙල් එමෙද ඒ අතරෙහි දිලි බබලන්නේ සසර බය සංසාරයට ඇති බය දුරලන නැති කරවන විහෙර විහාරයයි. බලන්න එහෙනම්. ස්වභාව සෞන්දර්යයෙන් අනෝන මනරම් පරිසර පද්ධතියක මැදේ පිහිටලා තියෙනවා. මොකද්ද? ඒ තමයි කෑරගල විහාරය. පුතේ අපි කවුරුත් දන්නවා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්න වනාන්තරයකට ගිහිල්ලා තමයි බණ භාවනා කරන්නේ. ඇයි? ඒ ගහකොළ යට නේද? ඒ තුරු සෙවනේ සිසිලස විඳමින් සතාසිව්පාවුන්ගේ හඬ විඳමින් නිසංසල පරිසරයක් තුල දැහැන්ගත වෙනවනේ. ඔබ දන්නවා ඉන්දියාවේ ඒ හිමාලය ගත්තොත් එහෙම ඉසිවරයෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්න හොඳට ධානා වඩපු අය නේද? අර්ධියේ යන අය ඉන්නවලු හිත දියුණු කළා. හිත දියුණු කරාම උඩින් යන්න පුළුවන්. පැහැදිලිද? ඉතිහාසයේ පුරාවට එහෙම තියෙනවා. එතකොට ඔය ඉසිවරයෝ ඔය සුවිශේෂී විදියට ඒගොල්ලෝ හිත දියුණු කරන නිසා ඒ ධාන බලයෙන් ඇවිදින්න පුළුවන්ලු ගුවනින් යනවා. පැහැදිලිද? එතකොට ඒ පරිසරයේ වටිනාකම එහෙනම් පැහැදිලිනේ. නේද? මේ ඉදිච්ච අඹ තියෙන, එල්ල වැටෙන අඹ තියෙන, කෙසෙල් කැන් ඉදිලා තියෙනවා, වන කෙසෙල් තියෙනවා. මේ මනරම් පරිසරයක සුන්දර විඳින්න පුළුවන් තැනක මැදලු තියෙන්නේ කෑරගල විහාරය. ඒ විහාරය සංසාර බිය දුරු කරවන තෝතැන්නක්ලු. හරිද? ඒ සංසාරයේ නැමැති බය නැති කරවන තැන කොහෙද? අන්න මේ කෑරගල විහාරය. අන්න එතකොට පුතේ අපිට පැහැදිලි වෙනවා මේ ආධ්‍යාත්මික සංවර්ධන යන බෞද්ධ ගුණ සුවඳ වහනය කරනවා මේකේ. මොකද්ද? බෞද්ධ ගුණ සුවඳ වහනය කරනවා. මේ එමෙද වෙහෙර දිලි දුරලන සසර බය. සංසාර බය දුරලන විහාරය තියනවලු. ඒ බබලමින් තියෙන විහාරය හරියට ඒ මැද්දේ. මොන මැද්දේද? නිරන්තරයෙන් ඉදිලා නේද? පළ හටගෙන තියෙන මේ මොනවද තියෙන්නේ? මිහිරි අඹ තියෙනව මෝරච්ච නේද? ඊළඟට තියෙනවා සුවඳ විහිදී සිටි විලිකුන් මොනවද? කැන් රමය. හොඳටම ඉදිලා තියෙන කෙසෙල් තියෙනවා. තැනින් තැන මහ විශාල ඈවරි තියෙන වන කෙසෙල් නේද? වන කෙහෙල් තියෙනවා. එතකොට ඒ මැද්දේ තමයිලු මෙන්න මේ සංසාරයේ නැමැති දුක දුරුලන නේද? විහාර භූමිය. පුතේ විහාරයට ඇතුල් වෙනකොටම අපේ හිත පහන් වෙනවා. ඒ මිනිස්සු අදහන ආගම තියෙනකොට ඒ ආගමට අදාළ පුණ්‍ය භූමියට ඇතුල් වෙනකොටම සිත පහන් වෙනවා. නේ? දැන් පල්ලියක් ඇතුළට යන්නේ නැහනේ කෑ ගහගෙන. කෝවිලක් ඇතුළට යන්නේ නැහැ කෑ ගහගෙන. පන්සලක් ඇතුළට යන්නේ නැහැ කෑ ගහන්නේ. ඇයි? පන්සල් විවහාරයක් තියෙනවා. පන්සලේ අත් හොදන්නේ නැහැ, දෝවණය කරනවා. නේද? පන්සලේ බිම අතු ගන්නෑ, අමදිනවා. පන්සලේදී වතුරට අපි කියන්නේ පෙන් කියලා. නේද? ඒ සංස්කෘතියක් හැඩගැහිලා තියෙනවා භාෂා විවහාරයක්. ඒතර මේ පන්සල් භූමියට ඇතුල් වෙනකොටම පුතේ අපි බොහොම සද්දාකාමී. බොහොම ගරු බුහුම නැතුව ඇතුල් වෙන්නේ. ඔබ දැකලා තියෙනවනේ කෑ ගහන්නේ නැහනේ පන්සලට ඇතුල් වෙනකොටම අපි බොහොම සද්දාකාමී යන්නේ සිරිපාදේ නගිනකොට සිරිපාද කන්ද නගිද්දී කවුරුත් පරුස වචන කතා කරන්නේ නේද? එහෙම නැහැ. ඒකට ආවෙන එක බුද්ධං සරණේ එහෙමනේ. ධම්මං සරණේ සංඝං සරණේ. එතකොට එහෙම බුදුගුණ වන්දනා සම්බන්ධ කවි තමයි කියන්නේ. වෙන මොකොත් කියන්නේ නැහැ. ඒක තමයි මේ පුණ්‍ය භූමිය වල ස්වභාවය. එතකොට මෙන්න මේ පුණ්‍ය භූමිය සැබවින්ම සංසාර බිය දුරු කරවනවලු. බලන්න හේනන්නේ. එතකොට මෙතන ස්වභාව සෞන්දර්යය බොහොම ලස්සනට කතුවරය වර්ණනා කරනවා. නේද? කෑරගල අවට පරිසරයේ තියෙනව මොනවයින්ද මේ? මිහිරි රසවත් පළතුරු වලින් අනුුණයිලු.
නේද? අතිශයින්ම රසවත් පළතුරු වලින් ආඩ්‍ය වෙච්ච පරිසර කලාපයක් මැද තමයි තියෙනවා කියන්නේ මේ කෑරගල විහාරය. බලන්න එහෙනම් මේ කවිය අපිට කවි රසයේ තීව්‍ර කිරීමේදී නේද? අපිට පැහැදිලි වෙනවා මෙන්න මේ අලංකාර කාව්‍යෝක්තියක් විදියට මේ අවසාන කවිපේදී අපිට ගන්න පුළුවන්. එතනින් අපිට පෙන්වන්නේ මේ බෞද්ධ ගුණ සුවඳ වහනය වෙනවා කියන එක පැහැදිලි. ඇයි ඕන කෙනෙකුට මේ පරිසරයේ ඇතුළට යද්දී මේ වන භූමියට ඇතුල් වෙද්දී ඒ මැද තියෙන විහාරය දකිද්දී සිත පහන් වෙනවා. ආධ්‍යාත්මික සුවයක් විඳින ආසාවක් ඇති වෙනවා. නේද? ඒතකොට අන්න ඒ නිසා කවියා මේ තුල ස්වභාව සෞන්දර්යය වර්ණනා කරන ගමන් නේද? බෞද්ධ ගුණ සුවඳ ඒකට අවියෝජනීය සම්බන්ධ කරනවා. අන්න එහෙනම් ඔබට මේ කවියත් ගන්න පුළුවන්. මොකද බෞද්ධ ගුණ සුවඳ වහනය වෙනවා කිව්වොත් එහෙම ඔන්න ඔතෙන්දී අපිට ගන්න පුළුවන්කම දෙනවා. ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරන තැනක් තියෙනවා විහාරේ. විහාරය ගැන කියනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන බෞද්ධ ගුණ සුවඳ වහනය වෙනවා කියන එක. එතකොට තුන්වෙනි කවිය ඔය දෙවෙනි කවිය අපිට ගන්න පුළුවන්. දැන් බලමු අපිට මේ කවියෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. මොනවද අපිට අහන්න පුළුවන් වෙන්නේ? බලන්න අහන්න පුළුවන් මිහිරඹය අංක 1. මිහිරඹය කියන්නේ මොනවද? හරිද? ඊළඟට දිලි අදහස ලියන්නේ. හරිද? විලිකුන් විලිකුන් පැහැදිලිද? එතන මිහිරඹය මිහිරඹය කියන්නේ මිහිරඹය බලන්න හැදෙන විදිය. මිහිරි අඹ. හරිද? මිහිරි අඹය. මිහිරි අඹ. හරිද? එතකොට මිහිරි කියන එක තුල මේ බලන්න මේ අල් රයන්න දන ඊ අඹ අපි කෙටි කරලා ගමු. අඹ මේ යන්න ලොප් වෙනවා අල් රයන්න අයන්න එකතු වෙනවා රයන්න. එතකොට මිහිරඹය කියන වචනේ නිර්මාණය වෙන්නේ ඒ විදිහට. එතකොට පැහැදිලි වෙනවා කවියට ගැළපෙන විදිහට ඒක හදලා සංදියක් විදිහට නිර්මාණය කරගෙන මිහිරඹ කියන්නේ නම් මිහිරි අඹ. පැහැදිලිද? එතකොට මයි පුතේ ඔන්න ඔබට ඒ විදිහට පදවල ඇහුවොත් දිලි කියන්නේ බබලන, විලිකුන් කියන්නේ ඉදුණු. එතකොට ඒ සම්බන්ධ ඔබට තියෙනවනේ මේ බලන්න. නිබන්ධ කියන්නේ හැම කාලෙම ඔන්න පදෙන් පදේ තියෙනවා. රයිට්? ඔබට පුළුවන් මේවා පිළිවෙලට වැදගත් කියන කොටස් ටික නේද? වැදගත් පද ටික ලියලා. දැන් ඔන්න අපි මම මාක් කරනවා මේවා ඔයගොල්ලෝ ලියන්න ඕන. හරිද? විශේෂයෙන් කළ ඒවා ලියා ගන්න. එතකොට වැදගත් කියන්නේ Tamanට නිකන් නුහුරු වගේනේ. නුහුරු වගේ නම් ඒවා ලියලා මේ විදිහට මිහිරඹය මිහිරි අඹ ඇත විලිකුන් ඉදුණු දිලි බබලන්නේ. ওই විදිහට Tamanට පුළුවන් මේක තනියම ඒ විදිහට ලියලා ඒකේ අරුත් පැහැදිලි කරගන්න. පැහැදිලිද? රයිට්. එතකොට ඔන්න හතරවෙනි කවිය
හතරවෙනි කවියෙත් ස්වභාව සෞන්දර්යය අපූර්වාකාරයෙන් වර්ණනා කරන කතුවරයා. මේක තියෙන්නේ ස්වභාවෝක්ති අලංකාරයෙන් නේද? ස්වභාවෝක්ති අලංකාරයෙන් බලන්න. එතකොට කවියේ මාත්‍රා වින්‍යාසය ගණන් කරන්න පුළුවන් ඔබට. බලන්න. ශබ්ද රසය එතනක් තියෙන කොහොමද? මුල අග එලි සමය තියෙනවා. හරිද? බලන්න එහෙනම් මාත්‍රා වින්‍යාසයේ 3යි 6යි 8යි 10යි 12යි 14යි 17යි. එහෙනම් එතනක් තියෙන 17ක් නේද? දැන් 17 කියන්නේත් අර මම කියපු විරිත තමයි නේද? මාත්‍රා 18 සමුද්‍රඝෝෂ විරිතට ආසන්න වෙලා තියෙන්නේ. මාත්‍රා 18 සමුද්‍රඝෝෂ විරිතට මේක ආසන්නයි. ඒතකොට මාත්‍රා 18ට ගන්න පුළුවන් අපිට නේද? එහෙනම් ඒ කවිය තුලත් ඔන්න ශබ්ද රසය අර්ථ රසය දෙකම හොඳට සංකලනය වෙලා තියෙනවා නේද? කවියගේ ප්‍රතිභාපූර්ණ කවිත්වයට ස්වභාව සෞන්දර්ය වර්ණාව නේද? කෑරගල විහාර භූමිය තියෙන විසිතුරුභාවය නේද? ඊළඟට බෞද්ධ ගුණ සුවඳ වහනේ වීම මේ කියන සියලු ලක්ෂණ විග්‍රහ කරන්න පුළුවන් වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. අපි යන් එහෙනම් ඊළඟ කවියට. බලන්න. ලස්සන කවියක් එතනක් තියෙන හොඳට අපිට ගායනා කරන්න පුළුවන්. බලන්න. මිහඹ මුව මඩල මෙත් දිලෙන හැම විට දුර්ලභ ඉසුරු පිරිසැදි ඒ වෙහෙර සිට කිරඹ පොකුරු මේ රස ලැබ බොන ලෙසට නරඹ මෙතුර තගෙනෙත සිත සතුටු කොට. කවියෙන් කවියට තාලය ටිකක් වෙනස් විදියට ගන්න පුළුවන්. දැන් ඒක අර ඉස්සෙල්ල කවියට වඩා වෙනස්නේ. ඒ තනුවට බෑ. බලන්න. නිබඳ පැසී පල ළඹ දෙන් මිරඹය සුවඳ වෙහිද සිටිවිලි කුන් කැන් රඹය. ඒක එහෙම නෑ දෙන්නේ. මේ කවිය එහෙම නෙමෙයි වෙනස් විදිය. බලන්න. මිහඹ මුව මඩල මෙත් දිලෙන හැම විට දුර්ලභ ඉසුරු පිරිසැදි ඒ වෙහෙර සිට. ඒක තන ටිකක් අර මෙන්න මේ මෙතනින් මේක තනුව වෙනස් වෙන තාලේ වෙනස් වෙනවා. අර අපි ඇදලා කියද්දි මේ මෙන් කියන පදයට එක්ක තාලයේ පුතේ වෙනස් වෙනවා. ඒ නිසා වෙනස් තාලයකට තමයි මම ඔබට ගායනා කරේ ඒ කවිය. එතකොට ඔබට පුළුවන් ඒක ඔය කියන තාලෙට කවිය පාඩම් කරගන්න. බලන්න එතකොට. මෙන්න මේ කවිය හරි වටින කවියක්. අර අපි තුන්වෙනි කවියේ කතා කරා වගේ මේ කවිය සංකල්ප රූප උචිත ලෙස භාවිත කරලා තියෙනවා. බලන්න. සංකල්ප රූප. සංකල්ප රූප. හරිද? සංකල්ප රූප. සංකල්ප රූප. මොනවද මේ සංකල්ප රූප කියලා කියන්නේ? ඔයාලට පැහැදිලි කරා. ඒ තමයි පාඨකයා තුල පසිඳුරන් පිනවමින් චිත්ත රූප මැවීමට සමත් භාෂා අලංකාර. අපිට මැවිලා පේන්න ඕන. පැහැදිලිද? ඒතර අන්න එතෙන්දී යොදාගන්නේ පුතේ උපමා රූපක සංකේත සාම්ප්‍රදායික යෙදුම් අතිශයෝක්ති අලංකාර මෙන්න මේ කියන අර්ථාලංකාර තියෙනව නම් තමයි සංකල්ප රූප මැවෙන්නේ. පැහැදිලිද? ඒතර කවියාගේ විශේෂත්වය එන මොකද්ද? අර්ථද්දුනියේ ශබ්දද්දුනියේ මනාලෙස සංකලනය කිරීම. බලන්න එහෙනම් අපි ඉස්සෙල්ලා මේකේ
කවිය තුල එහි අර්ථය පැහැදිලි කරගමු පදයෙන් පදේ. බලන්න. මිතුර යහළුව හැම විට නිතරම මිහඹ මහී කාන්තාව අන්න මහී කාන්තාව වගේ මුව මඩල මෙන් සුන්දර මුහුණ වැනි දිලෙන බබලන දුර්ලභ ඉසුරු පිරි සැප සම්පත් වලින් පිරි තිබෙන සැදි අලංකාරවත් කොට ඇති එවෙහෙර සිට ඒ පන්සලේ නැවතී හිඳ කිරඹ එලකිරි පොකුරු නෙළුම් මල්වල මේ රස මේ පැණි රසේ ලබා බොන ලෙසට බොනවා වගේ තගේ ඔබේ නෙත සිත නෙත කියන්නේ සිත කියන්නේ සිතත් හිත සතුටු කොට සන්තෝෂ කරගෙන නරඹ බලන්නලු අන්න ආසා සම්බන්ධය හංසයට කියනව නේද මොකද්ද මේ කියන්නේ මිතුර කියලා ආමන්ත්‍රණය කරන්නේ ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා මිතුර මේ විදියට මිතුර යනුවෙන් අමතන්නේ කාටද ප්‍රශ්නයක් අහනකොට ඉහත කවියට අනුව මිතුර යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කාටද මිතුර යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කාටද රයිට් අමතන්නේ කාටද ඒතර ඔබට નિરાයාසයෙන් එන්න ඕන මිතුර කියලා මෙතෙන්දී ආමන්ත්‍රණය කරන්නේ කාටද හංසයට එයාට කියනවා හැම විට නිතරම මහී කාන්තාව අන්න පුතේ රූපකයක් කියන්නේ මොකටද මෙහඹ මහී කාන්තාව පොළොව නැමැති කාන්තාව දැන් උපමා කියන්නේ කිසියම් පදයක් තවත් පදයක යම් වස්තුවක් තවත් වස්තුවකට සමාන කරනෝනේ දැන් මුහුණ හඳක් වගේ නේද සේද යහනසේ සඳහා දුදිදී වලාකුළට සේද යහනසේ ඒ උපමාවක් තියෙන්නේ පැමිණි දුක් හඳ පැණි රසක් ලෙස උපමා අලංකාර රූපක කියන්නේ උපමාව සහ උපමේය එකක් ලෙස ප්‍රකාශ කිරීම උපමාවයි උපමේයයි එකක් ලෙස ඍජුව ප්‍රකාශ කරනවා නම් අපි ඒකට කියනවා රූපක කියලා අම්මා සඳකේ අම්මා හඳක්මයි ගල් හිත ගලක්මයි නේද අපි කියනවා ඒකගේ හිත ගලක් වගේ නේ ගල් හිතක් ඒකට තියෙනවා ගලක් වගේ නෙවෙයි ගලක් හා සමාන තද හිතක් අන්න රූපකයක් එනම් බලන්න මේ අජීවී වස්තුවක් තමයි පොළොවට කාන්තාව කියලාද මහී කාන්තාවගේ මොකද්ද මුව මණ්ඩලමෙන් අනෞචිත්ත ගුණෙන් අනුවන නේද මහී කාන්තාවගේ වගේ මුව මණ්ඩලමෙන් සුන්දර මුහුණ වැනි හරිද බබලන මොකද්ද මේ සැප සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච මේ පරිසර පද්ධතිය පන්සලේ නැවතිලා ඉන්න කියලා කියන මොකද්ද එලකිරි පොකුරු නෙළුම් මල් වල මේ පැණි රස ලැබ හරියට ඔයා පානය කරන්නාක් වගේ දැන් හංසයා කිරි වෙන් කරලා ගන්නවා දැන් පැණි මේවා ඔක්කොම රසවත් ඒවා එයාගේ හරියට ඒ වගේ රසයෙන් අනුන පරිසරයක්ලු කෑරගල විහාරය ඒ වගේ සතුටින් ඉන්න කියලා කියන්නේ පැහැදිලිද කිරි ටිකක් පැණි ටිකක් මල්වල ඒවා උරා බොනවා වගේ හිතාගෙන මේ කෑරගල විහාරයේ තියෙන චමත්කාරය විඳ ගන්නලු
බලන්න කොච්චරනම් සුන්දරයිද කියලා. මෙයාට දෙන පණිවිඩය කාටද? මේ හංසයාට කියන්නේ මේ පරිසරයේ විඳින්න නේද? සතුටින් ඉන්න, එහි විඳින්න නේද? හංසයාට කියන්නේ වාගේ හිත සහ ගතසිත බලන්න. සිතයි ඇසුයි. ඇස් දෙකයි හිතයි දෙකම පිනව ගන්න කියලා කියනවා. සතුට කරගන්න. හරිද? ඒක සතුටු කරගෙන බලන්න කියලා කියනවා. ඇස් දෙකෙන් බලලා හිතින් සතුටු වෙලා නේද? එක විඳින්න කියලා කියනවා. කොහෙද මේ? කෑරගල විහාරයේ සුන්දරත්වය. හරිද? රයිට්. එතකොට ඔන්න මේ කවිය දිහා අපි පොඩ්ඩක් බලමු. මේ කවිය තුලත් අපි පෙරසේ කතා කරපු විදියට ඔබට පේනවා මුල එලි සමය මුල සහ අග එලි සමය හොඳට රැකලා තියෙනවා නේද? එතකොට එතන ශබ්ද රසය තියෙනවා. ඊළඟට මේකේ මාත්‍රා වින්‍යාසය බලන්න. ගණන් කරන්න දන්නෝ දැන් 3යි 6යි 8යි 10යි 12යි 14යි 15යි 17යි. පේනවද? මාත්‍රා 17 තියෙන්නේ. කියන්නේ 18ට ආසන්න වෙන මාත්‍රා 18 සමුද්‍ර ගෝස විලිතර තමයි මේ කවි පන්ති අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. එතකොට මාත්‍රා 17 විරිත තමයි මේ තියෙන්නේ. අපි ඉතින් ආසන්න විදියට අපි සමුද්‍ර ගෝස විරිතට මේක ගන්න පුළුවන්. මාත්‍රා 17යි තියෙන්නේ ගණනය කරාට පස්සේ. ඉතින් බලන්න එහෙනම් ශබ්ද රසයේ මේකේ උපරිම තියෙනවා, අර්ථ රසයක් තියෙනවා. එහෙනම් මේ කවිය හරිද? ධ්වනි පූර්ණයි. ධ්වනි පූර්ණ භාෂාවක් තියෙනවා. ධ්වනි පූර්ණ භාෂාවක් භාවිත කර තිබේ. පැහැදිලිද? ධ්වනි පූර්ණ භාෂාවක් භාවිත කර තිබේ. මොකද්ද ධ්වනි පූර්ණ භාෂාව කියලා කියන්නේ? කිරීම. එහෙනම් මේ කවියේ ශබ්දාලංකාරයයි අර්ථාලංකාරයයි තියෙනවා. එතකොට අපි ඒකට කියනවා ධ්වනි පූර්ණ භාෂාවක් කියලා. ධ්වනි පූර්ණ භාෂාවක් කියන්නේ ශබ්ද මාධුර්ය හා අර්ථ මාධුර්ය මනා ලෙස සංකලනය කරලා තියෙන කවිය. එහෙනම් කවියගේ තුලින් මොකද්ද ප්‍රකට වෙන්නේ? අපූර්ව වස්තු නිර්මාණය කිරීමට ඇති හැකියාව. මොකද්ද පුතේ? අපූර්ව වස්තු නිර්මාණය කිරීමට ඇති හැකියාව. අපූර්ව වස්තු නිර්මාණය. අපූර්ව වස්තු නිර්මාණය. මේ බලන්න. අපූර්ව. මේක හැදෙන්නේ බලන්න. පූර්ව කියන්නේ පෙර. අපූර්ව කියලා කියන්නේ පෙර නොවිරු. පැහැදිලිද? අන්න එනම් අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් ශක්්‍යතාවයට අපි කියන පුතේ මොකක් කියලාද? අපූර්ව වස්තු නිර්මාණය කිරීම හෙවත් ප්‍රතිභාපූර්ණ භාවය. අපූර්ව වස්තු නිර්මාණක්ෂම ප්‍රතිභාපූර්ණ භාවය. අපූර්ව වස්තු නිර්මාණය කිරීමට ඇති හැකියාව. ප්‍රතිභාව කියලා කියන්නේ ඕකට. පැහැදිලි? එහෙනම් ඔබත් ඇති කර ගන්න ඕන මොකද්ද? අපූර්ව දෙයක් නිර්මාණය කරන්න. එතකොට ඔබ ප්‍රතිභාපූර්ණ චරිතයක් වෙනව නේද? ඉතින් ඔබට මේ හරියට මේ විදිහට මේ පාඩම් මාලාවන් සම්බන්ධ වෙලා මේ හොඳින් නරඹුවොතින් ඒවා නෝට් කරගත්තොතින් ඔබට පුළුවන් මේකෙන් අහන ඕන ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න. එහෙනම් ඔන්න ධ්වනි පූර්ණ භාෂාවක් මේකේ තිබුණා නේද? ඊළඟට ඔබට අහන්න පුළුවන් මිහඹ බලන්න. මිහඹ කියන්නේ මොකද්ද? මහීකාන්තාව. හරිද? මහීකාන්තාව. අන්න එහෙම ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන් ලිහිල් බසිල් ලියන එකේදී. ඒවා ඉදිරියේදී ඔබට සාකච්ඡා කරනවා පේලි දෙකෙන් දෙක අරගෙන. ඒතර ඔබට එතනින් අහන ප්‍රශ්න වලට කිසි ගැටලුවක් නැතුව උත්තර ටික ලියා ගන්න පුළුවන් වේවි. හරිද? රයිට්. ඔන්න අපි කවි 5ක් සාකච්ඡා කරා. කවි කීයද පුතේ? කවි 5ක් සාකච්ඡා කරා. හරිද? දැන් අපිට තියෙන
6 වෙනි කවිය. 6 වෙනි කවිය සිට තමයි ඔබට මේකේ සාහිත්‍ය රසය ගැන සාකච්ඡා කරන්න හදන. ඒකේ තියෙන සාහිත්‍යමය වැදගත්කම, කෑරගල පරිසර පද්ධතියේ තියෙන සුවිශේෂතා නේද? ඒතර මේ කවි පන්තියේ පුරාවටම තියෙන්නේ කෑරගල විහාරයට පරිසරයේ තියෙන ස්වභාව සෞන්දර්යය නේද? ඒ විතරක්ද? නැහැ. ඒ පරිසරයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සමාජ ආර්ථික කටයුතු නේ? ඒගොල්ලොන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය, ඒගොල්ලොන්ගේ ආධ්‍යාත්මික භාවය, කෑරගල විහාරයේ තියෙන වෛචිත්‍රභාවය නේද? මෙන්න මේ කියන ලක්ෂණ වලින් සුපෝෂණය වෙච්ච පරිසරයක් තමයි කෑරගල කියලා කියන්නේ. ඉතින් බලමු අපි 6 වෙනි කවිය කොහොමද ඒකේ පරිසරයේ පිළිබඳ කොහොමද වර්ණනා කරලා තියෙන්නේ කියලා කතා කරන්නට පෙර මම කවිය අපූර්වට ගායනා කරන මේ විදියට. දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය, එහිත් සුවඳ මල් නිති වේ මිනිමුතුය, මහත්තුරු මියුරු පළගෙන නැමි යතුය, රැගස් සෙවන නොහැරම සිටි පොල් වතුය. නමයි කියනවා. දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය, එහිත් සුවඳ මල් නිති වේ මිනිමුතුය, මහත්තුරු මියුරු පළගෙන නැමි යතුය, රැගස් සෙවන නොහැරම සිටි පොල් වතුය. බලන්න. දෙමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය. බලන්න පදානුපිළිවෙල ලේසි. දෙමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය, එහි සුවඳ මල් නිති වෙයි මිනිමුතුය, මියුරු පළගෙන අතු නැමි මහතුරුය, රැගස් සෙවන නොහැරම සිටි පොල් වතුය. දැන් ඔබට පැහැදිලි පරිසරයේ තියෙන චමත්කාරය, ස්වභාව සෞන්දර්යය බොහොම ලස්සනට පැහැදිලි කරනව නේද? දිමුත් වෙහෙර වට මේ බලන්න. දෙමුත් කියන්නේ දීප්තිමත්, එහෙම නැත්නම් බබලන නේද? වෙහෙර විහාරය, වට කියන්නේ අවට පරිසරයේ, විසිතුරු ලස්සන මල් වතුය, මල් වියන් තියනවලු. එහි ඒවාහිද සුවඳ මල්, සුවඳවත් මල් වර්ග නිති නිතරම වෙයි මිනිමුතුය. මිනිමුතු කියන්නේ මුතුමැණික් නෙවෙයි, පිපෙනවට තමයි ඒ කියන්නේ. පැහැදිලිද? මියුරු මිහිරි රස ඇති පළගෙන ගෙඩි සැදී ඇති අතු නැමි, අතු පහත් වී තිබෙන මහත්තුරුය. දැන් මහත්තුරු කිව්වහම නේද අපිට කැසරේට එනවා මහත්තුරු කියලා කියන්නේ මහත්මයාණනි නේද? එතකොට මහත්තුරු සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක දැක්කහම නේද? වැදගත් මිනිස්සු කියලා කියන්න පුළුවන්. නමුත් නෑ, පැහැදිලි මොකද්ද මේ? විශාල ගස් ඇත, රැගස් සෙවන පවතින සෙවණැල්ල, නොහැරම නැතිව නොයා සිටි තිබෙන පොල් වතුය, පොල් ඉඩම් ඇත. එනවන පැහැදිලි. ඔන්න මම කවිය ගන්න මේ විදියට බලන්න. දීප්තිමත්ම මේ විහාර භූමිය අවට පරිසරය නේද? අතිශයින්ම වෛචිත්‍ර වූ විචිත්‍ර වූ මොනවද තියෙන්නේ? මල් වතු තියෙනවා. දැන් විහාර භූමිය වට කරගෙන අවට පරිසරය ලස්සන මල් වලින් සුසැදිලා තියෙන්නේ. අලංකාර වෙලා තියෙන්නේ. අපි දන්නවා දැන් අපි ගෙදරක මිදුල අපි ලස්සනට මල් වලින් සරසනවානේ. මල් ගස්සින්. දලා ඇයි අපි බුදුන්ට මල් පූජා කරන්න අපි මල් වවනවා. එතකොට විහාර භූමියේ චමත්කාරය, පාරිශුද්ධභාවය ප්‍රකට කරන්න ඒ විහාර භූමිය අවට වටේට මල් වතු තියෙනවා. එතනින් පේන්නේ මොකද්ද මේ? ඒ විහාර භූමියේ ඉන්න ජීවත් වෙන භික්ෂුන් වහන්සේලා සැබවින්ම සුපසන් සද්ධාකාමී බෞද්ධ ගුණ සුවඳ සිතෙහි දරාගත්ත පාරිශුද්ධ උත්තමයන්න් වහන්සේලන් වාසය කරනවා කියන එක තමයි මේ ව්‍යංගයෙන් පැහැදිලි වෙන්නේ. ඇයි
දැන් මල් වතු වලින් ගම්‍යමාන කරන්නේ මල් වලින් අපි සාමාන්‍යයෙන් පාරිශුද්ධභාවයනේ නේද? දැන් ඔබ පුංචි දරුවෝ අපේ දරුවෝ ටික මල් වගේ කියන්නේ. මල් හරි පාරිශුද්ධයිනේ නේ. හරිම සුගන්ධයක් තියෙනවා. එතකොට ඒකට සමනල්ලු වෙනවා ඈ. බඹරු වෙනවා. මීමැස්සෝ වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඒ පරිසරයේ සැරිසරද්දි තවත් ලස්සනයි නේද? දැන් ඉතින් මෙතන එහෙම කියන්න නැතුන අපිට මැවිලා පේනවා. මොන වගේද? මේ මල් වතු වලට එන මීමැස්සෝ වෙනවා ඈ. සමනල් රෑන් පිටින් එනවා නේද? මේ අය නිසා විහාර භූමිය අතිශයින්ම විසිතුරු භාවයෙන් යුක්තයිලු වෛචිත්‍ර භාවයෙන් යුක්තයිලු. එහි සුවඳ මල් නිති වෙයි මිනිමුතුය. අන්න මේ සුවඳ හමන මල් නිරන්තරයෙන්ම නිරතුරුවම මිනිමුතු වෙලා කියලා ගැන පිපෙනවා. දැන් අර මල් වතු ටික තියෙනවා. ඒවායේ සුවඳ හමන මල් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගෙදර මල් වවන්නේ බුදුහාමුදුරන්ට පූජා කරනවා නම් සුවඳ තියෙන්න එපායිනේ. ඈ සුවඳ හමන මල් තියෙන්න එපායි. දැන් සමන් පිච්ච ගත්තොත් එහෙනම් සමන් පිච්ච හරිය සුවඳයි නේද? ඒ වගේ සුවඳ හමන මල් සේපාලිකා මල් හරිම සුවඳයි. මේ වගේ සුවඳ මල් පිපෙනවා නිරතුරුවම. එතකොට විහාර භූමිය සුගන්ධවත් වෙනවා. ඒ සුගන්ධවත් වෙනවා කියන්නේ පැහැදිලිවම මේ විහාර භූමියේ ඉන්න භික්ෂූන් වහන්සේලාගේ සිතුවිලි සුපසන් නේද? සංවේදී හිත තියෙන්නේ නේ? මේ මල් සුවඳ වගේ හිතේ ගුණධම් වපුරලා තියෙන්නේ. ඒතර මේ ගුණධම් වපුරපු අය ඉන්න විහාර භූමිය හරියට දිව්‍ය ලෝකයක් වගේ අමූර්තයක් හා සමානයි. එහෙමනේ කිව්වේ දිසෙයි වෙහෙරෙහි සුරවිමනක් ලෙසට රසේ අමා රසමය ඒ පියසදුට. මම අපතල පැහැදිලි දැන් පේනවද? පේන තේරුමත් එක්ක මේ සාහිත්‍යය කියන්නේ ඒකයි. අපිට මේක ඔප්පු කරන්න පුළුවන් නම් ඒ පැති වලින් පැහැදිලිද? එතකොට තමයි මේ සාහිත්‍යයේ වටිනාකම තියෙන්නේ. සාහිත්‍යය විඳිනවා කියන්නේ ඒකට. නැත්තම් මේක කෝෂගත අර්ථයේ තමයි පේන දේ. මොකද්ද පේන දේ? බලන්න. බබලන විහාරයේ වට විසිතුරු මල් වතු තියෙනවා. එහි සුවඳ මල් නිරතුරුව පිපෙනවා. මහා විශාල ගස් තියෙනවා පළ බර වෙලා. රැගස් සෙවන නොහැරම සිටි පොල් වතුය. අන්න සෙවන හදලා දෙන මහ විශාල පොල් වතු තියෙනවා. ඕකනේ කියන්නේ. එතකොට මේ විහාර භූමිය ආර්ථික අතින් සන්නද්ධයි. හොඳට පොල් වතු තියෙනවා. විහාර භූමියට අවශ්‍ය සියලු ආහාර පාන තියෙනවා. අනිත් පැත්තේ විහාර භූමියේ චමත්කාරය ජනනය වෙන්නේ මල් වතු නිසා. ඒතර මේ තුල පැහැදිලි වෙන්නේ මොකද්ද මේ? මේ භික්ෂූන් වහන්සේලා මේකේ ඉන්න අය ඇත්තටම පාරිශුද්ධ අය. ඒ නිසා තමයි මේ සංදේශය නේද නිර්මාණය වෙන්නේ. කෑරගල වනරතන හාමුදුරුවෝ නේද? ඉතින් මේ සුපසන් ස්වාමීන් වහන්සේ බොහොම සද්ධාකාමී නේද? තුනුරුවන් සරණ ගියපු කෙනෙක්. එතකොට එවැනි උත්තමයන් ඉන්න පරිසරය හරි ලස්සනයි. ඒකයි විශේෂත්වය. සෝපාදහමට ආදරය කරමින් ගුණදහම් වපුරන මිනිස්සුන්ගේ කුමන හෝ මිනිස්සු වාසය කරන පරිසරය හරි ලස්සනයි. නිවසක් ගන්නකො. ඒ නිවස තුළ අපිට පැහැදිලි වෙනවා ඒගොල්ලෝ පාරිශුද්ධද නැද්ද කියන එක. දැන් පුංචි ළමයි ඔබ ඉගෙන ගන්න දරුවන්ගේ පොට්ටි කරගත්තාම නේද? පොට්ටිකේ සැන්තැන් වල ජරාව තියෙනවනේ. අපි හිතනවා ඒ ගෙදර අපිරිසුදුයි කියලා. දැන් අපි දරුවන්ගේ පොත් බලනවානේ. පොත් ටික බලද්දී අපිට කියන්න පුළුවන් එයාගේ අතුලාන්තය පොතෙන් නේද? ඇයි ඒ පොත පරිහරණය කරන විදියත් එක්ක ඔහුගේ හැසිරීම රටාවත් එක්ක ගෙදර පරිසරය අපිට මැවිලා පේනවා. ඒ වගේ දැන් මෙතනත් මේ විහාර භූමියේ තියෙන ස්වභාව సౌందර්යය තමයි කතුවරයා ලස්සනට වර්ණනා කරන්නේ. එහෙනම් මේ කෑරගල වැනුම නේද? ස්වභාව సౌందර්යයෙන් අනුවන පරිසරයක්. කතුවරයාගේ වර්ණනා චාතුර්යය ලස්සනට විවරණය කරන කවි ටිකක්. අනිත් පැත්තෙන් බෞද්ධ ගුණ සුවඳ වහනය වෙනවා. තවත් පැත්තකින් එකල සමාජ ආර්ථික කටයුතු ලස්සනට විවරණය කරනවා. නේද?
අනිත් පැත්තෙන් මේ කවි පන්තිය තුල කෝට්ටේ යුගය, ස්වර්ණමය යුගයක් ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික වශයෙන් බොහොම ප්‍රගමනයක් වූවාය කියන එක අපිට සාක්ෂි තියෙනවා. අපට පැහැදිලි කරානේ. මහා වංශයේ කියන දේවල්, සෙල්ලිපිවල කියන දේවල් තහවුරු කරන ඒවා තමයි සංදේශ කාව්‍ය. ඒතකොට මේකේ එක කවියක් ගත්තාම ආර්ථිකයේ දියුණු තලයක තිබුණා කියන එක අපිට ඔප්පු කරන්න පුළුවන් නේද? හරි. එතකොට දැන් මෙන්න මේ කොටසේ ඔබට වැදගත් පද විදියට අපිට සැලකෙනවා මෙන්න මේවා. පාඩම් කරගන්න ඕනමයි පුතාලා. දිමුත් හරිද? දීප්තිමත් පැහැදිලිද? ඊළඟට මිනිමුතුය වෙයි. බලන්න මිනිමුතුය වෙයි මිනිමුතුය. පිපෙයි කියන එක. ඊළඟට මහත්තුරුය බලන්න. මහත්තුරුය. ඒතර ඒකේ අදහස විශාල ගස් ඇත. හරිද? බලන්න. තවත් ඔබට අමාරු වචන තියෙදි කියලා. නිති අන්න. නිතරම, නිරතුරුවම, හැම විටම සුවඳවත් මල් වර්ග පිපිලා තියෙනවලු නේද? හරි. ඔන්න එහෙනම් ඒ කවිය තුල ඔබට පැහැදිලි ඒ කවිය තුල පැහැදිලි කරන්නේ කෑරගල විහාරයවට පරිසරය නේද? සැබවින්ම ස්වභාව සෞන්දර්යයෙන් අනුන පරිසරයක් කියලා. ඒතොර ඒ විහාරය අවට මල්වතු තියෙනවා නේ? ඒතොර ඒ හරහා අපිට පැහැදිලි වෙනවා විහාර භූමියේ වාසය කරන භික්ෂූන් වහන්සේලාද බොහොම බුදුදහමට අනුකූලව වාසය කරන උතුම් සාමීන් වහන්සේලා කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. පැහැදිලිද? හරි. අපි ඊළඟ කවියට යමු බලන්න. බලන්න. නොයෙක් තනම පිපිමල් පිරුණු පොකුණුය. ගෙයක් කනම සැදහෙන් දෙවන දකුණුය. සුදක් ලෙස තිබේ මලුමං හැරකුණුය. සියක් අය කෙරෙති වැඳ පුද පැදකුණුය. හරි ලස්සනයි. පැහැදිලිද? පුදුම ලස්සනයි ඒ කවිය තුල ඔබට ගායනා කරන්නත් පුළුවන් ඒක නේද? ඔන්න මං ආයශරයක් ඒක පැහැදිලි කරනවා මේ විදිහට බලන්න. නොඑක් තැනම පිපිමල් පිරුණු පොකුණුය. ගෙයක් කනම සැදහෙන් දෙවන දකුණුය. සුදක් ලෙස තිබේ මලුමං හැරකුණුය. සියක් අය කෙරෙති වැඳ පුද පැදකුණුය. බලන්නකෝ. ඒ කවිවල තියෙන මම ඔබට පැහැදිලි කරා පෙර කවියෙත් මාත්‍රා වින්‍යාසය අපි මේකෙත් මාත්‍රා වින්‍යාසය බලන්න දැන් මුල් කවිය දැන් අපි පෙර සාකච්ඡා කරේක මේ විදියට මේ කවියේ බලන්න මුල එලිසමේ මෙතන තියෙනවා අගටත් තියෙනවා මුලයි අගයි දෙකම තියෙනවා මේ විදියට අන්න ශබ්දධ්වනිය බොහොම ලස්සනට තීව්‍ර කරලා තියෙනවා නේද මේ කවිය තුල අගේ එලිසමේ තියෙන විරිතක් තියෙනවා ඒ තුලින් මේ කවිය තුල ශබ්ද මාධුර්යය තියෙනවා එතකොට මේ කවිය බලන්න අපි දැන් ගායනා කරපු එක නේද? නොයෙක් ගෙයක් සුදක් සියක් බලන්න. මෙතන තියෙන්නේ නොයෙක් ගෙයක් සුදක් සියක්. එතකොට මේ උක්කාරයේ තියෙන්නේ නේද? දැන් මේ තුනම ගත්තොත් එහෙම අක් කියලා තියෙනවා මෙතන එක් කියලා තියෙනවා. හැබැයි
අවසානයේ තියෙන්නේ අල්කයන්. මෙතන තියෙනවා බලන්න පොකුණුය දකුණුය හැරකුණුය පැදකුණුය. එතකොට මෙතන මේ පාද හතරම නේද? බලන්න එකම අකුරු ටිකක් තියෙන්නේ. බලන්න පොකුණුය දකුණුය හැරකුණුය දකුණුය කුණුය කුණුය කුණුය. එතකොට මේ පදේ තියෙන්නේ මොකද්ද? පොකුණු දකුණු හැරකුණුය පැදකුණුය. පැහැදිලිද? දැන් ඒ පද හතර බොහොම අපූර්වට ශබ්ද රසයේ තීව්‍ර වෙලා තියෙනවා. මොකද එතන එකම විදියට තමයි මේ හඬ නිකුත් වෙලා තියෙන්නේ. බලන්න මාත්‍රා වින්‍යාසය අපි. දැන් මාත්‍රා වින්‍යාසය මම පුතාලා දන්නවා කෙටි අකුරු වලට මාත්‍රා එකයි තියෙන්නේ නේද? බලන්න එතකොට සි ය ආය කෙරේති වැඳ පුද පැද කුණුය. එතකොට මේ ඔක්කොම කෙටි අකුරු තියෙන්නේ. කෙටි අකුරු තියෙන්නේ නේ. බලන්න 1 2 3 4 5 6 7 8යි 9යි 10යි 11යි 12යි 13 14 15 16 17. මම කිව්වේ දැන් 14 තමයි මේකේ තියෙන්නේ. ඉතින් 18නේ 18 17 එක ළඟ තියෙන්නේ. එතකොට මේක සමුද්‍රඝෝෂ විරිතට ලං වෙලා තියෙන්නේ. මාත්‍රා 18නේ අපි සමුද්‍රඝෝෂ විරිත කියන්නේ. ඉතින් එතකොට මේක මේ ගායනා කරද්දී පැහැදිලිද? ගායනා කරද්දී මේ ය කියන එක අපිට පුළුවන් ඒකේ ආ කියලා කියන්නේ නැති ය කියන එක කියවෙනව ටිකක් හඬ අනිත් අයට වැඩිය. එතකොට ඒක 17 18ට වගේ යන්න පුළුවන්. බලන්න මේ නොඑක් තනම පිපිමල් පිරුණු පොකුණුය. පැහැදිලිද? ගෙයක් කනම සැදහෙන් දෙවන දකුණුය. සුදක් ලෙස තිබේ මලුමක් හැරකුණුය. සියක් අය කෙරෙති වැඳ පුද පැදකුණුය. පැහැදිලිද? ඒ ය කියන්නේ නැවතීම තුල අපිට ඉතින් අවසානයේ මේකේ තීරණයකට එන්න පුළුවන්. මේක මාත්‍රා 18 සමුද්‍රඝෝෂ විරිතට සමානකම් තියෙන විරිතක් තියෙනවා. 17 විරිත හඳුන්වන්නේ නැහැනේ. අපිට කියන්න බැහැනේ වෙන විරිතක නම 17ට. ඒතකොට 18 ළඟ තියෙන නිසා අපිට ඒකට සමගාමී යන විදිහට තමයි සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. බලන්න එතකොට නොඑක් තැනම පිපි මල් පිරුණු පොකුණුය. නොඑක් තැන්වල තියෙනවා පොකුණු හොඳට මල් පිපිලා. මොනවද? ඕලු පිපිලා මානෙල් නේද? නෙළුම්, මේ කියන්නේ සුදු නෙළුම්, රතු නෙළුම්. බලන්න මේ විලක් බොහොම ලස්සනට දැන් සුදු නෙළුම් තියෙනවා. ඊළඟට රතු නෙළුම් නේද? මානෙල්, ඕලු. ତර මෙන්න මේ මල්වල සුගන්ධය දසත පැතිරෙනවා. ඔබ දන්නවා නෙළුම් මල් ගොඩාක් තියෙද්දි හරිම සුවඳක්නේ. මීමැස්සු රෑන් පිටින් එන්නේ. ඇයි ඒ? නෙළුම් මල් වල ගොඩාක් තියෙනවා පැණි. ඕලු මල් වල, මානෙල් මල් වල නේද? මේවයි හරි අපූර්වට මේ මීමැසි ජනපද වගේ. මීමැස්සන්ගේ රජ දහනක් වෙනවා එතන. හරිද? එතකොට මීමැස්සු එයාලගේ රජදහනක් වගේ තියෙනවා කියන්නේ ඒගොල්ලෝ එහාට යනවා මෙහාට යනවා රොන් රොන් ගානවා නේද? ඒ කරකැවෙනවා අර අඬු දෙකේ දෙපැත්තේ අර පරාග පැණි ඒගොල්ලෝ හදාගන්න ලස්සන කහ පාටට නේද? මේම කළා අත් දෙකෙන් බොහොම රෝල් කරනවා මේ පැණි ටික. ඕක අරන් ගිහලා තමයි අපිට මේ පැණි හදලා දෙන්නේ. බලන්න මාර කාර්යයක් නේ. මේ ලෝකේ විස්මිත නිර්මාණයක් තමයි මේ වදය. එතකොට මේ මීමැසි ජනපද බවට පත් වෙනවා ඔය කියන පරිසරය. ගෙයක් කනම සැදහෙන් දෙවන දකුණුය. ගෙයක් පාසා ශ්‍රද්ධාවෙන් දෙන දාන
ඔබ දන්නවා දැන් ගමේ සලාක දාන තියෙනවනේ. දැන් අපේ ගම් වල නම් මාසෙකට අපිට දානයක් තියෙනවා. පැහැදිලිද? අවුරුද්දේ මාසයක් අපිට දිනයක් තියෙන එදාට තියෙන්නේ අපේ දානේ. ඒ දායක පිරිස බෙදාගෙන තියෙන්නේ සලාක දානේ. එතකොට එදාට අපි පන්සලට ගිහිල්ලා පන්සලේ අතුපතු ගාලා විහාර භූමිය අලංකාර කරලා බෝධි පූජා තියලා බෝමලුව අතුපතු ගාලා නේද අමදලා ඒ පරිසරය හරියට ලස්සන කරන්න එදාට අපි. ඒතර හැන්දෑවට සියලුම ජනයා මොකද වෙන්නේ හැන්දෑවට එනෝ පූජාව තියන්න. එතකොට අපි අර ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා තියෙන්නේ. එතකොට ඔය විහාර භූමිය බලන්න එහෙනම් කොච්චර සුන්දර ඇද්ද? හැම තැනම මල් පිපිලා, නෙළුම් මල් පිපිලා, මානෙල් මල් පිපිලා, ඌළු මල් පිපිලා සුවඳ හමනකොට ශ්‍රද්ධාවෙන් දෙන දාන තියෙනවා. ප්‍රදක්ෂිනාව නේද? දකුණුය කියන්නේ දාන. එතකොට මේ දානමාන දෙන්න නම් නේද? මේ දන් දීම් දෙන්න නම් එහි වාසය කරන එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා බොහොම ධාර්මික අය වෙන්න ඕන නේද? එහෙම වුණාමනේ මිනිස්සු ගොඩක් එතෙන්ට එකතු වෙන්නේ නේ? එතෙන්ට එකතු වෙන්නේ හැමෝම ඔය භික්ෂූන් වහන්සේලා සද්ධාකාමී වුණාම ධාර්මික වුණාම නේද? එතකොට ඒ සුපසන් විදියට හැසිරෙනකොට අපි හරි ආසයි. ආසාවෙන් බණක් අහන් ඉන්නවා නේද? ඒ නිසා අපි ඊයට දානමාන දෙනවා නේද? දානමාන දෙනවා. ඊළඟට සුදක් ලෙස තිබේ මලු මං හැරකුණුය. බලන්න. සුදක් ලෙස තිබේ. ඒ කියන්නේ අතිශයින්ම පිරිසුදු වෙලා. මේ බලන්න. නොඑක් තැනම බොහෝ තැන්වල පිපි පිපුණු මල් පිරුණු මල් වලින් පිරීගත් පොකුණු ජලා සැත්තේය. ගෙයක් කනම හැම නිවසකම වාගේ ගියක් පාසාම සදහින් ශ්‍රද්ධාවෙන් යුතුව දෙනු ලබන දකුණුය දන් දීම්ය දාන දෙනවා. මලුමං මිදුල් සහ පාරවල් කුණු හැර කැලි කසල ඉවත් කර සුදක් ලෙස සුදෙන් ඒ කියන්නේ පිරිසුදු කරලා තියෙන්නේ පාරිශුද්ධයි. සුදු පාට කියන්නේ පාරිශුද්ධත්වයේ සංකේතය. තිබේ පවතී සියක් අය සිය ගණන් ජනතාව වැඳ වන්දනාමාන පුද පූජාද පැදකුණුය බෝධිය චෛත්‍ය වැනි වස්තුන් වටේට යාම කෙරෙති. බලන්න සුදක් ලෙස තිබේ මලු මං හැරකුණුය. මිදුල් සහ පාරවල් අතිශයින්ම පාරිශුද්ධයි අතුපතු ගාලා බොහොම ලස්සනට තියෙනවා. පැහැදිලි? සියක් අය කෙරෙති වැඳ පුද පැදකුණේ. සිය ගණන් ජනයා දැන් හිතන්න මෙන්න මෙහෙම. දැන් බෝධිය ඔහොම තියෙනවා. හරිද? බෝධිය ওই විදියට තියෙනවා කියලා හිතන්න. නේද? ඔහොමයි බෝධිය තියෙන්නේ. ඒතර මෙන්න මේ බෝධිය එහෙම නැත්නම් චෛත්‍ය. හරිද? චෛත්‍ය. දැන් මෙන්න මේක වටා දකුණට යන්නේ වැඳගෙන. දකුණෙන් යන්නේ මෙහෙම. දකුණට. ප්‍රදක්ෂිනා කියන්නේ ඒකට. දකුණට ඇලවෙලා තමයි අපි බෝධි පූජා තියන්නේ. බෝධියට පැන් කලයක් අරගෙන මෙහෙම ඒ බෝධියේ පැත්තට තමයි මෙහෙම හැරිලා යන්නේ. මේ පැත්ත බලාගෙන යන්නේ ඔහොම රවුමට. පැහැදිලිද? එතකොට මෙන්න මේක තමයි මේ සිය ගණන් ජනයා ඇවිල්ලා මොකද කරන්නේ? මේ විහාර භූමියේ චෛත්‍ය නේද? බෝධිය වටා බෝධි පූජා තියමින්
සද්ධාකාමීව තමන් බුදු ගුණ සිහි කර කර නේද? ඔබ දන්නවා බුදු ගුණ සිහි කර කර යන්නේ ඒ අය සද්ධාකාමී නිසා. පැහැදිලිද? සද්ධාකාමී නිසා තමයි ඒ අය බුදු ගුණ සිහි කරමින් මේ චෛත්‍ය වටා වට කිහිපයක් යනවා. දැන් අපි නම් සාමාන්‍යයෙන් වට 7ක් යනවා. බෝධිය වටේ 7ක් යනවා. පැහැදිලිද? බෝධිය වටේ වට 7ක් යනවා. 7ක් යන ගමන් අපි ගාථා කිය නේද? බොහොම සද්ධාකාමී යන්නේ වටපිට බලන්නේ නැහැ. අපි මෙහෙම ඒ වෙලාවට අපි එතෙන්ට ආරූඪ වෙනවා. සද්ධාකාමී හැඟීම් ඇති කරගෙන අපි බොහොම සුපසන්ව මනස නිරවුල් කරගෙන දැහැන්ගත වෙලා වගේ තමයි ගාථා කිය යන්නේ. පැහැදිලිද? දැන් බෝධිය වටේ නම් ඉතිබිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ කියාගෙන ඔහොම නවරහදී බුදු ගුණ කියනවා. කර්ණීයමේත සූත්‍රය කියනවා නේද? ඒතර බෝධිය වන්දනා කරන ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ බොහොම ලස්සනට මේවා හදවතින්ම කියාගෙන යන්නේ. ඒතකොට මේ අය එහෙම තමයි. මේ සිය ගණන් ජනයා එන්නේ සද්ධාකාමී. ඇයි? උදේ කුඹුරු වැඩ කළා මේ වත්පිළිවෙත් කළා ඉවර වෙලා නේද? ඇඟපත සෝදගෙන නාලා කියලා හැන්දෑවට පන්සලට එනවා නේද? ගන්ටාරේ ගහනවා. අපි බෝධි පූජාවට සූදානම් වෙනවා හැමෝම පේලියකට නේද? ඒ පේලියකට සූදානම් වෙන කලින් අර සියලුම පාරවල් මිදුල් අමදිනවා. හැමදෙන මේක හරියට සුදක් ලෙස තියේ. කුණු කැලි කසල අයින් කළා සුදු පාටට තියෙන ඇයි විහාර භූමියේ වැලිනේ. වැලි තලාව සුදට සුදේ තියෙනවා. මොකද මේ පාරිශුද්ධ භාවය. අන්න එහෙනම් එතන බෞද්ධ ගුණ සුවඳ වහණය වෙනව නේද? ඒකට ප්‍රශ්නයක් එනවා අපි ඉදිරි සාකච්ඡා කරනවා. හං සංදේශය බෞද්ධ ගුණ සුවඳ වහණය වන සංදේශ කාව්‍යකේ මේ කියවන ඔබට નિયમિત පැදි කොටස තුලින් පැදි පෙළ තුලින් ප්‍රකට කරන්න, පැහැදිලි කරන්න, ස්පුට කරන්න, විමසන්න ඔය කියන ඕන එකක් අහන්න පුළුවන්. ඒ වචනේ ගැන හිතන්න එපා. ඒ වචනේ තුල තමයි ඔබ සමහරට බය වෙන්නේ. මේ පැහැදිලි කරන්න කියන්නේ නැතුව දානවා ප්‍රකට කරන්න කියලා. පැහැදිලිද? ඒ වචනය තුල ඔබ බය වෙනවා. සනාථ කරන්න නේද? විමසන්න. ඒතර මේ කොහොම කරත් අහලා තියෙන්නේ මොකද්ද? බුදු ගුණ සුවඳනේ, බෞද්ධ ගුණ සුවඳනේ. එතකොට ඒකට දාලා කවි ටික තමයි අපි තෝරගන්න ඕන. ඒතර දැන් මෙතන බලන්න මේ එකල ජනයාගේ ආධ්‍යාත්මික කටයුතු වල නිර්විත්ත වෙච්ච ආකාරය නේද? ආර්ථික අතින් සන්නද්ධ වෙච්ච මිනිස්සු නේද? අති සුඛං, භෝග සුඛං, අනන සුඛං, අනවජ්‍ය සුඛං. දැන් ආර්ථික අතින් දිනුනහම සතුටටපත් වෙනවා. මගේ ආර්ථිකය හොඳයි කියලා. හරිද? අති සුඛං භෝගය. ඒතර භෝග තමන් අඩුවක් නෑර මේක ශාස්ත්‍රික වෙලා තියෙනවා. අති සුඛං, භෝග සුඛං, අනන සුඛං. ණය නෑ. ආර්ථිකේ වැටුනේ නැත්තම් ණය නෑ. ආර්ථිකේ වැටුනොත් ණයයි නේද? අන්න එතනයි වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි ඔබ හොඳට ඉගෙන ගන්න ඕන. ඔබ කාටත් ණය නොවී ඉන්න ඕන. ණය නැති නිවහල් යුගයක රජ කරන්න තමයි දෙමව්පියෝ බලාගෙන ඉන්නේ. නේද? දෑතේ කරකට පද්‍ය පන්තිය තුල පැහැදිලි වෙන්නේ. ණය නැති, බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ. එතෙන්ට යන්න නම් අපි හොඳට ඉගෙන ගන්න වෙනවා. ආර්ථිකය සන්නද්ධ කර ගන්න. මේ ආර්ථික සන්නද්ධ වුණාට මදි මෙන්න මේ හදවත තුල ආධ්‍යාත්මික සංවර්ධනය තියෙනවා. ඒතර අපි දවසකට මාසයකට දවසක් සලාක දානේ තියෙන එදාට අපි යනවා. හැමදාම හැන්දෑවට බෝධි පූජාවට සහභාගී වෙනවා. මේක පුරුද්දක්. මේ ඒ කෑරගල විහාරයේ අවට පරිසරයේ ඉන්න මිනිස්සුන්ගේ පුරුද්දක්. මට මතකයි අපි පොඩි කාලේ ඇත්තටම මේ කියන කතාව තිබුණා. දැන් මේ කාර්යබහුලභාවයත් එක්ක මිනිස්සුන්ට එහෙ යන ප්‍රමාණය අඩුයි. පැහැදිලිද?
වෙනදට අපි අනිවාර්යෙන් හෙන්දෑවට යනවා. පන්සල් යනවා හවස. ගිහිල්ලා ගන්ටාරේ එලිලා ගන්ටාරේ ගහලා ඈ අතුපතු ගාලා ඔය විහාර භූමිය වටේ පොඩ්ඩක් එහා මෙහා ඇවිදලා නේද? බොහොම සතුටින් එනවා. ඒ වෙලාව මනස නිරවුල්. දැහැන්ගත වෙලා. ඇයි අර සිලිසිලි හඬ අමුතු හඬක් එන්නේ බෝමලුවට ගියහම. ඒ බෝමලුව තුල දැනෙන දේ ගිහිල්ලාම බලන්න ඕන. ඒතොර ඒකට වහ වැටුනහම හරියට හැන්දෑවට ඒ නියම වෙලාවට අපි යනවා. ඒකයි මේ සිය ගණන් ජනයා මේ ප්‍රදක්ෂිනා කරමින් නේද වන්දනාමාන කරමින් ඒගොල්ලෝගේ ආධ්‍යාත්මික සුවේ විඳින ආකාරය පැහැදිලි. ඒ විතරක්ද මාසයකට දවස් සලාක දානයක් තියෙනවා. ඒ දන් දීම් කරනවා. ඒතර මේ දන් දීම් කරන පරිසරය කොච්චර ලස්සනයිද බලන්න. පොකුණු වලින් අලංකෘත වෙලා නේද? ඕලු නෙළුම් මානෙල් පිපිලා හරි ලස්සනයි. පුදුම සහගත මේක දකින්න කෙනා තමයි ඒකයි කියන්නේ. නෑර ලොලය වඩවන දුටු දනහට කෑරගලය වැජබේ මෙලෙසිසිද. කෑරගල දකින්න කෙනාට මේකට ආසාව අකණ්ඩව ඇති වෙනවා. මේක නම් අඩු කරන්න බෑ. දාලා යන්න හිතෙන්නේම නෑ. අන්න එතෙන්ටපත් වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඔබට පැහැදිලි මේ පද්‍ය අපිට ගන්න පුළුවන් මොනවාටද? කවියගේ වර්ණනා චාතුර්යය. හරිද? අනිත් පැත්තෙන් ශබ්ද රසය අර්ථ රසය මනාලේ සංකලනය වුණා. ඊට පස්සේ ඒ කෑරගල ගම්පීසේ වාසය කරන ජනයාගේ ආධ්‍යාත්මික සමාජීය ලක්ෂණ ටික මෙතනින් ප්‍රකට කරනවා. පැහැදිලිද? ඔන්නෝම තමයි තියෙන්නේ. ඒතර මේවා පාඩම් කරගන්න ඕන. මේ ටික පාඩම් කරගත්තොත් තමයි විභාගයට ප්‍රශ්නෙට උත්තර ලියන්න. ඔබට හරි ලේසි කවි වලින්ම ਵਿਚාර ටික ලියන්න පුළුවන්. නේද? ඇයි? ඔබ දන්න 3-4ට කවියක්, ගද්‍යයක්, පද්‍යයක්. ওই දෙකෙන් එකක් නේ ගොඩක් දුරට දාන්නේ. හදිස්සියේ තමයි බැද්දේගමයි සිංහබාහුව එකට දාන්නේ. ඔය වගේ වෙලාවක්. ඉතින් සිංහබාහුවත් ඉතින් ගීතවත් ස්වරූපයක් නෙදීනේ. කවි වලින් පාඩම් කරගන්න පුළුවන් කවි වගේ නේද? සිංහබාහු නාට්‍ය අපිට පාඩම් කරගන්න ලේසි අර විදියට. එතකොට ඒකත් කවි විදියට අපිට ගන්න පුළුවන්. ඇයි ඒකේ කාව්‍යාත්මක ගුණේ තියෙනවා. ගීතවත් භාවයේ තියෙනවා. පාඩම් කරගන්න ලේසි. නේ? ප්‍රේමවන්ත දරුවනේම හිඳිනු කන්‍යමා කියමි පුවත සැක දුරර අසන නිතියන මෑණිය නුඹ දෙදෙනාගේ කුමරියන් මන පසින්දු මහඟු වංග දේශේ නරවර හටදා පේනවනේ. මේ ටික ඔක්කොම ලස්සනට කියන්න පුළුවන්. තුමුල ගතින්ද අන්න එන මේ කවි වලින්ම මයි පුතාලට ਵਿਚාර ලියන්න පුළුවන් ලේසියෙන්. ගද්‍ය ඉගෙන ගන්න ඕන. හැබැයි කවි වලින් අතිශයින් කවි ටික පාඩම් නම් ඉතා ඉක්මනින් ਵਿਚාරය ලියන්න පුළුවන් අපිට මේ කවි වලින් අහන ප්‍රශ්න ටිකට. පැහැදිලිද? හරි. බලමු අපි එහෙනම් ඊළඟ කවිය. දැන් මේකේ මේ කොටසේ බලන්න කවියට කලින් අපි අමාරු වචන තිබුණොත් ඒ ටිකත් මාක් කරගෙන යන්න මේ විදිහට. සැදෙහින්. හරිද? දෙවන දෙනු ලබන දකුණුය අන්න දන් දීමය. සුදක් ලෙස සුදෙන්. හරිද? ඊළඟ එක පැදකුණුය. හරිද? ප්‍රදක්ෂිනා කරනවා දකුණට හැරිලා නේද? වන්දනාමාන කරගෙන යනවා. එතකොට අන්න එහෙනම් මේ කවිය මම පුතාලට පැහැදිලි. අපි යන් එහෙනම් ඊළඟ කවියට බලන්න ලස්සන කවියක් තියෙන්නේ. බලන්න. නුදුරු වෙසිහිලලිය ගඟුලැලිය වට සැදි මල් වැලිය සුදු වැලිය පිපිවන සිටි මලිය වන මලිය තුටුවන සිටිවිලිය පුල්විලිය. බලන්න ඒ කවිය ටිකක් ඔබට දැක්කහම අර අනිත් ඒවාට වැඩිය වෙනස් එකේ නේද? ඇයි ඒ ආපු තාලය වෙනස් එකේ. බලන්න ආයසරයක්.
නුදුරුව සිහිලැලිය ගඟුලැලිය වට සැදි මල් වැලිය සුදු වැලිය පිපිවන සිටි මලිය වන මලිය තුටුවන සිටිවිලිය පුල්විලිය බලන්න නුදුරුව සිහිලැලිය ගඟුලැලිය සමීපයේ ආසන්නේ කොහේද මේ කෑරගල විහාරය භූමිය ආසන්නේ අපි මීට කලින් කතා කරානේ මොනවද සාරඵලය අඹදඹ රඹද වල් පිට මීර ජලය ඇලදුල කඳු පිටින් බට නැරලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට මේ කියන්නේත් ඒකමයි මේ පරිසර පද්ධතිය ආසන්නේ දැන් අර ඒ වනපියසේ තියෙන කතාව තමයි ඒ කිව්වේ සාරඵලය අඹදඹ රඹද වල් පිට දැන් මේ තියෙන කෑරගල විහාර භූමිය ආසන්නයටම ඇවිල්ලා තියෙන මොනවාද සීතල දියදහරා වලින් අලංකාර වෙච්ච ගඟුලැලි ගංගා ඇලදොළු ගංගා වටසැදි මල් වැලිය සුදු වැලිය බලන්න ඔබට මේ ටික ඉස්සෙල්ලා අපි මාක් කරගෙනම යන්කෝ නුදුරුව ආසන්නයේහි සීලැලිය දන්නෝ ඉතා සීතල ඇති ගඟුලැලි ගංගා දිය ඇලි තියෙනවා වට අවට පරිසරයේ සැදි සරසි අලංකාරව ඇති මල් වැලිය මල් වැල් ඇත්තේය මල් වැල් ඇත්තේය සුදු වැලිය සුදු තලාද ඇත්තේ කියන්නේ සුදු පාටට වැලි තලා තියෙනවා පිපිවන අන්න මේ දැන් පිපුණා වගේ ඒ වෙලේ පිපිච්චා වගේ වනමලිය කැලෑ මල්ද තියෙනවා තුටුවන සන්තෝෂ කරවන පුල් කියන්නේ පිපුණු කියන එක පිපුණු මලින් යුත් විලිය කියන්නේ විල් හරිද අන්න එතකොට ඔබට පැහැදිලි නුදුරුව ආසන්නයේ සීතල දියදහරා වලින් අලංකාර වෙලා තියෙනවා ලස්සන වැලිතලා තියෙනවා මල් වැල් තියෙන පිපිවන සිටීමලිය වනමලිය වනමල් තියෙනවා ඒ වෙලේ පිපිච්චා වගේ වනාන්තරේ ඒ දැන් ආසන්නයේ දැන් කෑරගල විහාරයේ ආසන්නයේ තියෙන වනාන්තරය ඒ වෙලේ මල් පිපුණා වගේ ලස්සන තියෙනවා සීතල දීදහරා යන ඇලදොල ගංගා ටිකක් තියෙනවා නේද පිපිවන සිටි මලිය වනමලිය තුටුවන සිටිවිලිය පුල්විලිය එහෙනම් මේ අපි මේ අපේ දැහැන් ගත වෙන නේද අපිට සතුටට ඇති වෙන සතුට දනවන සන්තෝෂය ඇති වෙන නේද මේ දිහා බලන් ඉන්නකොට අපිට අතිශයින්ම අපේ ගතසිත පිනා යන නේද මල් පිපුණු විල් තියෙනවා ඔබ දකින විලක් ගාවට ගියහම මේ විලේ තියෙන ඕලු නෙළුම් මානෙල් මල් පිපිලා තියෙද්දි ඔක දිහා බලන් ඉදිද්දි අපිට හරේ ගතසිත පිනා යනවා ඒ පැත්තෙන් දියඇලි ගලාගෙන යනවා අර පැත්තෙන් ගංගාවල් යනවා නේද මෙහෙම මනරම් පරිසර පද්ධතියක් දැක්කහම ඒක දාලා යන ලෝභයි අපි එතෙන්ට වෙලා ගොඩක් ඉන්න හිතෙනවා නේද ඇයි අපි හැමෝම සෝබාදහමට ආදරය කරනවා සෝබාදහමට ආසයි ඒ පරිසරයට ආදරය කරනවා ඒ නිසා පරිසරයත් එක්ක අපි ජීවත් වෙන්න සූදානම් වෙනවා පැහැදිලිද එතකොට එතනින් එහාට අපි වෙන පරිසරයකට ගියහම මේකේ වෙනස අපිට දැනෙනවා දැන් මේ වගේ තැනකට ගියහම මේ වගේ තැනක අපි වාඩි වෙලා කල්පනාලෝකයකට යනවා දැහැන් ගත වෙනවා නේද දැන් විලක් අයිනේ වාඩියක් මොහොම වාඩි වෙලා නේද ඒ දිහා බලන්නේ දියරැලි ඔහොම යම් ප්‍රමාණයක් යනවා මීමැසි සමූහ තියෙනවා නේද එතකොට ඔය විල් එක්ක සමහර වෙලාවට ඒ විල් වල අලංකාර හංසය එහාට මෙහාට පීනා යනවා මේ දසුන් දකිද්දී ඇත්තටම අපිට අපේ හිත
පිරිසිදු වෙනවා. අපිට හරි ආසාවක් දැනෙනවා. නේද? අන්න ඒක එහෙනම් කවිය පැහැදිලි කරන්නේ මේ පරිසර පද්ධතිය දකින විට ඇත්තටම අපිට සතුටට පත් වෙන සතුටෙන් පිරි ඉතිරි යනවා. පැහැදිලිද? හරි. බලන්න එහෙනම් ඒ කවියේ ඔබට ඔය අමාරු වචන ටික මතක් කරගන්න ඕන. නුදුරුව ආසන්නයේ සිහි ලැලී ඊතා සීතල දිය ඇති. පැහැදිලිද? ගඟු ලැලි ගංගා දිය ඇලි තියෙනවා. වට අවට පරිසරේ සැදී මලින් අලංකාර වෙලා තියෙනවා. මල් වැල් තියෙනවා නේද? සුදු වැලිතලා එක්ක නේද? එතකොට ඔය විහාර භූමියට ආසන්නයේ තියෙන විල්වල ඒ යන පාරවල් ආසන්නේ නේද? ඒ දෙපැත්ත පරිසරයේ පිරිසුදු කරලා තියෙන සුදු පැහැයෙන් යුක්තයි. එතකොට ඔන්න එතනින් පැහැදිලි කරන්නේ මොකද්ද මේ පරිසරය තුල ඉන්න මිනිස්සු ඇත්තටම පාරිශුද්ධයි. නැත්තම් ඔබ හිතන්නේ විල නොගැලපෙන මිනිස්සු හිටියනම් පරිසරයට ආදරය කරන්නේ නැති මිනිස්සු හිටියනම් ওই විල් විනාසයි. සීතල දිය දහරා ටික විනාසයි. නේ? දැන් මම ඔබට පෙරසේ කිව්වා ඔබගේ ගෙදර ළඟින් තියෙන ඇල මාර්ගයේ සමහරට පැහැය වෙනස් වෙලා ඇති ගඳ ගහනම ඇති. ඇයි ඒ ආවට මිනිස්සු ඔවුන්ගේ තියෙන සියලුම ඉවතලන කැලි කසලයකට දානවා. මල මුත්‍රා මල පහ ඔක්කොම දානවා. ඒතර මොකද වෙන්නේ? ජලාශය විනාශ වෙනවා. එහෙම සමාජතල ඕන තරම් තියෙනවා මේ දකින්න. හැබැයි එදා මිනිස්සු එහෙම කරේ නෑ. ජලයට පුදුම වටිනාකමක් දුන්නා. මේ ලෝකේ නිර්මාණයේ ජලය. ඒ නිසා ජලයට බොහොම ගෞරවයක් දැක්වුවා. නේද? අලුත් අවුරුද්දේ අපි ගරු කරනවානේ. අලුත් අවුරුදු දවසේදී ලිඳ එහිනවා. ලිඳ ඉහළ ලිඳට ගරු කරනවා. නේද? ඒක තමයි විශේෂත්වය. ජලය නැත්තම් ජීවත් වෙන්න බෑ. ඉතින් ඒ ජලය තමයි දැන් වර්තමානයේ මේක විනාශ කරන්නේ. ඒතර මේ පරිසර පද්ධතිය මේ පරිසර පද්ධතිය අතරේ මහා වෙනසක් තියෙනවා. ආකල්ප වලින් වෙනසක් තියෙනවා. අයියේ. අවස්ථාවාදී පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. නේද? ඒතර එදා එහෙම නෑ. එදා ගහකොළත් එක්ක ජීවත් වෙච්ච සමාජ තලයක් හිටියේ. හොඳ සමාජ ආර්ථික කටයුතු නිරත වෙච්ච මිනිස්සු සද්ධාකාමී හැන්දෑවට පන්සලට යන දානමාන දෙන එහෙම කොට්ටාසයක් හිටියේ. ඒතර ඒ නිසා ඒ පරිසරය ගැන අපිට මැවිලා පේනවා එදා ඉතිහාසය සම්බන්ධව. පැහැදිලිද? හරි මගේ දරුවනේ අපි යන් ඊළඟ කවියට බලන්න. ඒ කවියත් අර පෙර කවිය විදියටම වෙනස් විදියට තියෙන්නේ. නේද? ඒකේ ශබ්ද මාධුර්ය හොඳටම කවියා අලංකාර කරලා තියෙනවා. මේ විදියට බලන්න. පවනද පිපිතුරේය නිරතුරේය කුසුමන් පිතිතුරේය මලුතුරේය අවට සුපිපි සරේය බිඟු සරේය සිත එවෙහෙර කෙරේය ලොබ කෙරේය. බලන්න මුල් කවි ටිකත් එක්ක ගත්තහම බලමු මේකේ මාත්‍රා වින්‍යාසය. කවි ආයි කියන්න කලින් අපි ඒකේ මාත්‍රා වින්‍යාසය බලමු මේ විදියට. කෙරේය ලොබ කෙරේය. බලන්න අපි ඒකේ මාත්‍රා ගණනය කරගෙන යන්. 2යි 1යි 2යි 3යි 4යි 4යි කෙරේය 1යි 2යි 3යි 4යි 4යි ලොබ 2යි 1යි 3යි ගණනය කරන්න. 4යි 2යි 6යි 4යි 10යි 12යි 13යි 16යි. බලන්නයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 9යි 10යි 11යි 12යි 13යි 14 15 16. අන්න එතෙන්දී මාත්‍රා 16ට කවිය නිර්මාණය වෙලා තියෙනවා. බලන්න උඩ කොටස් වලත්
1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 2යි 9යි 10යි 12යි 13යි 15යි 16යි. ඒතකොට 16 කියලා කියන්නේ මෙතෙන්දී මාත්‍රා 16. මාත්‍රා 16 ඉන්නේ පෙදවිරිත. මාත්‍රා 16 ඉන්නේ පෙදවිරිත එන්නේ. නමුත් මෙන්න මේ රේයන් අපිට පුළුවන් අදින්න. නේද? මේ බලන්න. පවනද පිපිතුරේය නිරතුරේය කුසුමන් පෙතිතුරේය මලුතුරේය අවට සුපිපි සරේය බිඟු සරේය සිත වෙහෙර කෙරේය ලොබ කෙරේය. මේ රේයන්න සමහර විට අපිට අදින්න පුළුවන් මාත්‍රා දෙකට එහාට. පැහැදිලිද? එහෙම වුණොත් අපිට මේක මාත්‍රා 18ට කියන්නත් පුළුවන්. නේද? ඇද්දෝති? නැත්තම් පේන ප්‍රමාණය ওই විදිහට තමයි තියෙන්නේ. හරිද? හරි. බලමු එතකොට මේ කවිය කොහොමද කවියා විස්තර කරන්නේ මොන වගේ පරිසරයක්ද කියලා බලන්න. පවනද පිපි තුරේය නිර තුරේය. කුසුමන් පෙති තුරේය මලු තුරේය. සුවඳ හමනව නේද? දැන් මේ සුවඳ හමද්දි මොකද වෙන්නේ? මේ ගස්වල තියෙන හරිද? බලන්න. පවනද පිපි තුරේය නිරතුරේය. නිරතුරුවම සුළං හමාගෙන එනවා. හමාගෙන එමත් එක්ක මොකද වෙන්නේ? මේ බලන්න. පිපිතුරේය පිපුණු මල් පෙති ඒ මේ අත හුළඟට වැටෙනවා. නේද? කුසුමන් පෙති මල් වල පෙති මලු මිදුල් තුරේය විසිරී යනවා. ඔබ දන්නවා සීතල සුළඟක් එක්ක මල් පෙති පරවෙනකොට නේද? ඒ පරමල් වල පෙති මෙහෙම අපි ගහ හෙලෙව්වත් මල් ටික හැමතැනම විසිරී යනවා. ඇයි? පෙති බර නැහැ, හුළඟත් එක්ක ගිහිල්ලා වැටෙනවා. එහෙනම් හැම තැනම මල් පෙති හිල්ලා තියෙනවා. කොහෙද? මිදුල් වල. නේද? අවට වටපිටාවේ සුපිපි මනාව පිපුණු මල් සහිත බිඟු මීමැස්සන්ගේ සරේය නාදය ඇසේ එවිහෙර ඒ විහාරය කෙරේය කෙරෙහි සිත ලොබ ආශාව කෙරේ. බලන්න එහෙනම්. බලන්න මේ පද ටික ආයේ එවිහෙර ඒ විහාරය කෙරේ කෙරෙහි සිත සිතෙහි ලොබ ආශාව කෙරේ ඇති කරවයි. එනවන තේරුමක් එනවා ලස්සන තේරුමක් මේ විදියට. කොහොමද? සුළං හමාගෙන යනවා සීතල සුළං හමාගෙන යද්දී මේ මල් පිපුණු ගස්වල මල් පෙති එහෙ මෙහෙ විසිරී යනවා. කොහෙද? මේ මිදුල් පුරාවටම. ඒ විතරක්ද? නෑ පිපුණු මල් වලට නේද? මීමැස්සෝ ඇවිල්ලා එහාට මෙහාට රුං රුං ගගා ඒගොල්ලෝ මීපැණි රැස් කරනවා. නේද? ඒතර මෙන්න මේ පරිසර පද්ධතියේ මේ චමත්කාර ජනක ස්වභාවය නේද? වෛචිත්‍රභාවයෙන් යුතු පරිසරය නේද? විසිතුරුභාවයෙන් අලංකාර වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ වෛචිත්‍රභාවය සෝභා සෞන්දර්යයේ තියෙන විසිතුරුභාවය දකිද්දි මොකද වෙන්නේ? ඒ කෙරෙහි දැඩි ලෙස ආසාවක් අපිට ඇති වෙනවා. බලන්නකෝ දැන් සීතල සුළං හමද්දි මල් පෙති නාගස්වල මල් පෙති වැටෙනවා නේද? දැන් නාමල් පෙති උදේට පිපුණාම හවස පර වෙනවා. හවස පර වෙද්දි හොඳට බලන්න නාගස් යට සුළඟට හැම තැනම මල් පෙති වැටිලා, මල් වැටිලා, රේණු වැටිලා නේද? පුදුම සුවඳයි. ඒකම පිපිලා තියෙන ඒවා. දැන් හවසට පිපෙනවා හෙන්. දවල්ට පිපෙන උදේ ඉඳලා හවස වෙනකම් තියෙනවනේ පිපිලා තියෙනවනේ මීමැස්සෝ
එහා මෙහා යන්නේ ඒ අය ගාවට. කවුද? මේ උදේ පිපුණු මල් ගාවට. ඒතර ඊයේ පිපිච්ච ඒවා සුළඟට මොකද වෙන්නේ? මේ අත දසත පැතිරලා තියෙනවා. දැන් නාගහේ උදේට පිපුණාම හරි සුවඳයි. උදේ තමයි අපි මල් පූජා කරන්නේ. හවස් වෙද්දි බෑ. නාමල පර වෙලා. එතකොට හෙට ඒ නාමලේ පෙති හැම තැනම වැටෙනවා සුළඟට. නාමල් රේණු ටික වැටිලා තියෙනවා. හෙට අලුතෙන් පූදින පිපෙන මල් ටික කඩලා අපි පූජා කරනවා. ඒතර අන්නේ අලුතින් පිපෙන මල් එක්ක මීමේසි සමූහයා එහාට යනවා මෙහාට යනවනේ රුන් ගගා යනවා. අන්නේ දර්ශනය දකිද්දී පුදුම සහගත ආශාවක් අපිට ඇති වෙනවා. අන්න බලන්න එහෙනම් ස්වභාව සෞන්දර්යයත් එක්ක ඉන්නකොට ගතසිත පිනා යනවනේ. කැලෑබද ප්‍රදේශයකට යන්න නේ. ඒ වනවදුලේ තියෙන දියදහරා ඔය රසවත් පළතුරු වර්ග මාදන් හිඹටු නේද? මේවා දකිද්දී අපිට පුදුම ආශාවක් නැති වෙන්නේ නේ. ඔබ ගිහිල්ලාම බලන්න ඕන ඔය වන අඩවි වලට ඇතුල් වෙනකොට ඔබට දැනෙන වෙනස එකේ. දාලා එන්න හිතෙන්නේ නැහැ. දියාගලක් තිබුණොත් එහෙම එතනින් එන්න හිතෙන්නේ නැහැ නේද? අන්න එහෙනම් මේ පරිසරයත් එහෙමමයි. පන්සල් භූමිය තුල ওই වගේ මනරම් පරිසරයක් තියේදී ඇත්තටම වෙලාව යනව දැනෙන්නේ නෑ පුතේ. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඒ කවියත් ඒ විදිහට අපි අවසන් කරනවා. මේ කවිය අතිශයින්ම මතක තියාගන්න ශබ්ද මාධූර්යයෙන් අනූන වූ කවියක්. ශබ්ද රසයේ තීව්‍ර කරන අලංකාර කවියක්. හරිද? දැන් හිතා ගන්නකෝ විභාගෙදී එනෝ ශබ්ද රසය අර්ථ රසය මනාලෙස සංකලනය වූ නේද? අපූර්ව පැදපෙළකේ කෑරගල. ඒතර මෙන්න මේ උදාහරණ හොඳ සනිදර්ශනයක් තමයි මේ. බලන්න නේද? එතකොට මේ ලස්සනට මේකේ එලි සමය එකම විදියට තියලා තියෙනවා. පේනවද? රේ පේනවද? ඒතර ඒ හරහා කවියේ ශබ්ද මාධුර්ය ඉහළ තලයකට නංවනවා. අනිත් පැත්තෙන් මේ සරල සුගම භාෂාව තුල පැහැදිලි කරනවා මේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන පරිසර පද්ධතියක් කියන එක. පැහැදිලිද? හරි. බලන්න එහෙනම් අවසාන කවිය. දුටු සත සිතට තුටුවන ලෙසට නිතියෙනි සත රත එකට සම කර බෙර ඇසක් මෙනි පැහැපත සුද නොහල වැලි අතුල මලු තැනි මිහි කත සඳෙන ලෙව් දුන් උර මඩල වැනි. බලන්න මේ කවිය. එතනින් පස්සේ කවිය වෙනස් නේද? බලන්න ආයි. දුටු සත සිතට තුටුවන ලෙසට නිතියෙනි සත රත එකට සම කර බෙර ඇසක් මෙනි පැහැපත සුද නොහල වැලි අතුල මලු නැති මිහි කත සඳෙන ලෙව් දුන් උර මඩල වැනි. පැහැදිලිද? දැන් බලන්න පැහැපත් සුද නොහල වැලි අතුල මලු තැනි. ඔන්න මේ කවිය හරි වටිනවා. මේ කවිය ඔබට ලිහිල් බසින් ලියන්න එන්න ගොඩාක් ඉඩ තියෙනවා. ඇයි ඒ කවිය පද ටිකක් ඔබට වැදගත් ඒවා ගොඩක් එතන තියෙනවා. බලන්න. දුටු සත දකින මිනිසුන්ගේ සිතට සිත්වලට නිතියන නිරන්තරයෙන් නිරතුරුවම තුටුවන සතුට දැනෙන ලෙසට අන්දමට එවනත ආකාරයට සතර අත හතර පැත්තෙන්ම හතර දිසාවෙන්ම බෙර ඇසක් මෙනි. අන්න බෙරයක වාදනයට යොදා ගන්නා එක් පැත්තක මතු පිටක්. ඔබ දන්නවා බෙරයක් කිව්වහම ඔන්න බෙරේ. මේකට අපි කියනවා බෙරේ ඇස. ඔය බෙරේනේ. ඔය විදිහට තමයි බෙරේ තියෙන්නේ. ඔන්න මම බෙරේ ඔහොම මේ පැත්ත ගත්තා. මේ පැත්ත ඔය විදිහට තියෙන්නේ. මෙන්න මේකට අපි කියනවා බෙර ඇහක් කියලා. පැහැදිලිද? ඔක අපි ගත්තොත් මෙන්න මෙහෙම ඔන්න ඔහොම කළා. ඔය විදිහට. මේක තමයි බෙර ඇහ. පැහැදිලිද? එතකොට මෙන්න මේ බෙර ඇස
කවිය යොදාගන්නේ හරි ලස්සන උපහරණයක් විදියට නේද? උපමාලංකාරයක්. එහෙනම් මේ කවිය තුල ශබ්ද මාධුර්යයේ මෙන්ම අර්ථ මාධුර්යයේද මනා ලෙස සංකලනය වෙලා තියෙනවා. ඖචිත්‍ය ගුණයෙන් අනෝන උපමාලංකාරයක් භාවිත කරලා තියෙනවා. මොකක්ද මේ උපමාලංකාරය? බලන්න. බෙර ඇසක් මෙනි. බෙරයක ඔබ දන්නවා වාදනයේට යොදා ගන්නා එක් පැත්තක මතු පිටක් ලෙසින් බෙරයක පැති දෙකක් තියෙනවා. ඒක රවුමකට අපි කියනවා බෙර ඇහැක් කියලා. හරිද? ඊළඟට බලන්න. එකට එක හා සමානව සිටිනසේ සමකර සමතලා කොට සුද නොහල හොඳින් සුදු පාට පවතින ලෙසට. එතනින් පෙන්නන්නේ මොකද්ද? පාරිශුද්ධභාවය. නේද? ඒ පාරිශුද්ධභාවය අත්හරින්නෙම නැහැ. පාරිශුද්ධභාවය කැඩුනොත් මොකද වෙන්නේ? අපිරිසුදු වෙනවා. එහෙනම් අපිරිසුදුභාවය ඉවත් වෙනවා, පිරිසුදුභාවය නිරතරවම තියෙනවා. පැහැදිලිද? පැහැපත පිරිසිදුව බබලන. අන්න හොඳ වචන. වැලි අතුරා ඇති තැනි තනන ලද මලු මිදුල් මිහිකත මහි. ඔබ දන්නවා පොළොව නැමැති කාන්තාවගේ සඳෙන ලෙව් සඳුන් ආලේප දුන් තවරන ලද උර මණ්ඩල වැනි පපු ප්‍රදේශයේ වගේලු. අන්න එහෙනම් ඖචිත්‍ය ගුණයෙන් අනුන උපමාලංකාර දෙකක් මේකේ යොදාගෙන තියෙනවා. නේද? බලන්න එතකොට මේ කවිය අර්ථ රසයෙන් ඊටා ඉහළ තලයකට කවිය ගෙනහිල්ලා තියෙනවා. ඒ ගෙනහිල්ලා තියෙන්නේ පරිසර පද්ධතියේ තියෙන ස්වභාව සෞන්දර්යය වර්ණනා කරන්න තමයි මේ ආකාරයෙන් පරිසරයෙන්ම උකහා ගන්නා ලද උපමාලංකාර භාවිත කරලා තියෙන්නේ. බලන්න එහෙනම්. දකින මිනිසුන්ගේ සිත්වලට නිරන්තරයෙන් සතුට දැනෙන ආකාරයට හතර පැත්තේම බෙරේක එක් මතු පිටක් ලෙසින් එකිනෙකට සමානව සිටිනසේ සමතලා කොට සුදු පැහැය අත්හරින්නේ නැතුව පිරිසුදුව බබලන වැලි අතුරා තියෙනවා. හරිද? ତොර මෙන්න මේක හරියට වැලි මලුව හරියට මොනවා වගේද? මහි කාන්තාවගේ උරමඩල වගේලු. ඔබ දන්නවා පන්සල් භූමියේ හරියට බිම හරිම ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එක පෙන්වන්නේ බෙර ඇසක් වගේ කියන එක. ඔබ දන්නවා දැන් බෙර ඇහැ මෙහෙමනේ. මේ විදියට බෙර ඇහැ තියෙනකොට දැන් මේක අපි මෙහෙම ගත්තොත් එහෙම දැන් මේ හරියටම බෙර පළුවක් ගත්තාම හරියට ලෙවල් කොහෙවත් එබිලා නැහැ. ඇදිලානේ තියෙන්නේ. ඒ ඇදිච්ච එක හරියටම ඍජුව තියෙනවා. එහෙනම් බිම හරි සමතලාවක්. හරියටම මේක සමතලා භූමියක් කරලා තියෙනවා. ඒතර මේ සමතලා භූමිය පැහැදිලිද? සමාන කරන්නේ මේ බෙර ඇසකට. බෙර ඇස හරියටම සුමටයි. ඔබ දන්නවනේ බෙර ඇස හරිය සිනිඳුයි. ඒතර ඒ සිනිඳු භාවයේ එක්ක තමයි මේ මිදුළු සරසලා තියෙන්නේ. ඒ මිදුළු සරසරපු එක කවියට පේන්නේ හරියට මහිකාන්තාවකට. මේ පොළොව නැමැති කාන්තාවගේ උර මඩල වගේලු. මොකක් වගේද? උර මඩල වගේලු. අන්න එහෙනම් ඔබට මේ කවිය අතිශයින් වැදගත් වෙනවා ලිහිල් බසින් ලිවීමේදී. ඒ හින්දා පාඩම් කරගන්න ඕන එකක්. පැහැදිලිද? හැම එකකටම ගන්න පුළුවන් එකක්. මොකද්ද මේ? ශබ්ද රසය හා අර්ථ රසය මනා ලෙස සංකලනය වී තිබීම, ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීම, කවියාගේ ප්‍රතිභාව. ඔය කියන ලක්ෂණ ගොඩක් මේ කවිය තුල තියෙනවා. ඒ නිසා මයි පුතාලා මේ කවිය පැහැදිලිව පාඩම් කරගන්න විභාගෙදී ලිහිල් බසින් ලියන එකට අනිවාර්යෙන් එන්න පුළුවන් මේ අමාරු වචන ගොඩක් මේකේ තියෙන නිසා. ඉදිරියේදී මම මේ සම්බන්ධ ප්‍රශ්න හද ඔබට සාකච්ඡා කරන මේකෙන් පස්සේ මේ කොටසෙන් පස්සේ දැන් සාකච්ඡා කරන්නේ
කවිපද පේලි දෙක දෙක අරගෙන විභාගෙට අහන ප්‍රශ්න විවිධ ප්‍රශ්න හදමින් මම සාකච්ඡා කරනවා. පැහැදිලිද? ඔන්න එතකොට ඔබට කෑරගල විහෙර වෙනුමේ ඔබට නියමිත කවි ටික නේද? මම ඔන්න අපූර්වවට පැහැදිලි කරා. දැන් ඔබට තියෙන මේක හොඳට මේක අහලා කියපු විදිහට මේකේ රසය විඳලා සාහිත්‍යයේ විඳලා ඔළුවට අරගන්න ඕන. නේද? ඇයි ඒ විචාර ලියද්දී අපිට දැන් මේවා ඕන වෙනවා. අපි විචාර සාකච්ඡා කරනවා. එතකොට ඔබ කවි ටික පාඩම් කරලා ප්‍රැක්ටිස් කරලා තියා ගන්න ඕන. පැහැදිලිද? ඔබ නිරතුරුව මේ කවි ටික පාඩම් කරලා තියාගත්තාම පුතේ කවි වලින්ම විචාර ලියන්න පුළුවන් කියලා මම කියන්නේ ඒක. ගද්‍ය පද්‍ය දෙකම තියෙද්දි ඔබට කවි වලින් ලියන්නත් පුළුවන්. ඉතින් අරින් එහෙකුත් ලියන්න පුළුවන් පාඩම් කරගත්තාම හරි ලේසි. දැන් උම්මග්ගේ එහෙම බලන්නකෝ. පාඩම් කරගන්න තියෙන කවිය වගේ. නේද? එතකොට ඒක ගැටලුවක් නැති වෙයි. ඒ නිසා ඔන්න දැන් මේ වෙනුමේ තියෙන කවි ටික මේ ආකාරයට අපි අවසන් කරනවා. ඊළඟ කොටසෙන් සාකච්ඡා කරනවා ඔබට මේ කෙටි ප්‍රශ්න අහන එක සහ ලිහිල් බසින් ප්‍රශ්න වලට නිර්මාණය වෙන ආකාරය. පැහැදිලිද? හරි. එහෙනම් මේ කොටස මෙතනින් හමාර කරනවා.